ආයුබෝවන් දරුවනේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළට විෂයක් තෝරා ගැනීම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ සහ සමහර අය ඊට කලින් යම් විෂයන් තෝරා ගන්නවා උසස් පෙළ විෂය හැටියට. එතකොට මම විශේෂයෙන්ම මේකෙදි වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තාක්ෂණ වේදයේ කියන විෂය ධාරාව. මොකද අලුතෙන් ලංකාවට අඳුරන ලදුන විෂය ධාරාව තාම දරුවෝ සහ දෙමව්පියෝ අතර මේ විෂය පිළිබඳ දැනුමක්කමක් නැහැ. ඒ නිසා මේ විෂය පිළිබඳ යම් දැනුමක් අවබෝධයක් ලබා දීම තමයි මේ වීඩියෝ එකේ අරමුණ. එතකොට උසස් පෙළට විෂයක් තෝරා ගැනීම කියන කතාවේදී මේ දේ මුලින්ම කියන්න ඕනේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ ප්‍රතිඵල රඳා පවතින්නේ නැත. ඒ නිසා ඔබට A9ක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ලාවට පාස් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොන ප්‍රතිඵලයේ තිබ්බත් ඒ ප්‍රතිඵලයේ මත උසස් පෙළ ප්‍රතිඵල රඳා පවතින්නේ නැහැ. ඒකට හේතුව අපි ඕන තරම් දැකලා තියෙනවා. O level වලට බොහොම අමාරුවෙන් 6.3ක් ගත්ත සමහර ළමයි A level විභාගෙදී A3ක් අරගෙන කැම්පස් කරනවා. O level වලට A9ක් ගත්ත සමහර කට්ටිය විෂයන් තුනම අසමත් වෙලා ඒ කට්ටියට නැවත විභාගය කරන්න වෙන තත්ත්වයකටපත් වෙනවස්සත් අපි දැකලා තියෙනවා. ඕන තරම් එහෙම උදාහරණ තියෙනවා. මේ දවස්වල මම දැක්කා අන්තර්ජාලයේ Facebook එකේ මේ දවස්වල එක්තරා ගුරුවරයෙකු මේ වෛද්‍යවරයෙකුගේ ප්‍රතිඵල ලේඛනයක් තිබෙනවා. සමහර විට ඔයත් දකින්න ඇති. ඒ පුද්ගලයාට ඒ වෛද්‍යවරයාට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හැටියට බොහොම පුංචි ප්‍රතිඵල ටිකක් තමයි තියෙන්නේ. මම මතක විදිහට ගණිතයට C එකක් ඒ වගේ ප්‍රතිඵල තමයි තියෙන්නේ. නමුත් වෛද්‍ය පීඨයට යන්න තරම් සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා නැවතත් වතාවක් මම කියනවා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ ප්‍රතිඵල රඳා පවතින්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් ඔබට A9ක් තියෙනවා මට කැම්පස් අනිවාර්යෙන් යන්න පුළුවන්. 6.3ක් වගේ ප්‍රතිඵලයක් ගත්ත දරුවෙක් හිතාගෙන ඉන්නවා නම් අනේ මට 6.3ක් තියෙන්නේ මට කැම්පස් යන්න හම්බෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඒක විද්‍යාවක් විතරයි. ඒක පළවෙනි කාරණාව. උසස් පෙළ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ මත රඳා පවතින්නේ නැහැ. මොකද අවුරුදු 2කමාරක කාලයක් තියෙනවා හැම විෂයක්ම මුලින් ඉඳන් ඉගෙන ගන්න. එතකොට ඔයාලට පුළුවන් ගොඩාක් මහන්සි වෙලා වැඩ ටික කරගන්න. එතකොට අර යම් කිසි විදිහක සැලසුම් සහගත විදිහකට වැඩ කළොත් විතරයි උසස් පෙළ හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අවුරුදු 2කමාරක කාලයක් තියෙනවා ඕනම කෙනෙකුට Tamanගේ ඉරණම කියන එක වෙනස් කරගන්න. A9ක් ගත්ත කෙනෙකුට කැම්පස් නොයන තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන්. 6.3ක් ගත්ත දරුවෙකුට කැම්පස් යන තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන්. දෙවෙනි කාරණාව තමයි දැන් මේ උසස් පෙළට මොනවද කරන්න කියලා සමහර අයට ප්‍රශ්නයක් නේ. මේවා කරනවද එක එක්කෙනාගෙන් අහනවා. මේ දවස්වල කෝල් කරලා අහනවා නේද? එක එක්කෙනාගෙන් අහනවා. එතකොට මම ඔබට යෝජනා කරන දේ තමයි ඔබ කැමති විෂය ඔබ කරන්න. ඒක මේ විෂය ධාරාවන්ගෙන් කුමක්වත් කමක් නැහැ. ඊට අමතරව තව ලංකාවේ තියෙන පොදු විෂය ධාරාව කියන එකක්. ඒතකොට ඒකත් එක්කලා අපි ගත්තොත් විෂය ධාරාවන් 6ක් අපිට ලංකාව තුළ හඳුර ගන්න පුළුවන්. එතකොට කැමති විෂයක් කරන්න. ඔබ කැමති විෂයක් තියෙනවනේ. අරයා කියන විෂය, මෙයා කියන විෂය නෙවෙයි. ඔබ දන්නවනේ ඔබ ගැන. ඔයා කොයි මට්ටමේද ඉන්නේ කියලා. ඒ නිසා ඔයා දැනගන්න ඕන මට මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. සමහර ළමයි ඉන්නවා සමහර විෂයන් මගදී කරගෙන ගිහිල්ලා මාස කිහිපයක් යනකොට එයාට තේරෙනවා අනේ මට මේ වැඩේ කරන්න බෑ. මම මේක අත්හරිනවා කියලා. ඒ නිසා එහෙම වුණොත් අපරාධය වගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය. මොකද මේක අවස්ථා කීපයක් තෝරන්න බැහැනේ නේද? ජීවිතේ ආපස්සට සමහර දේවල් ගේන්න බැරි වෙනවා. මොකද ඔබට හිතෙන්න පුළුවන් අවුරුදු 20ක් වුණාට පස්සේ මම මේ A level කරන්න ගත්ත විෂය හරි නෑ මම වෙන විෂයක් කරනවා කියලා. ආපහු අවුරුදු 20 දී නැවත එහෙම විෂයක් කරන්න ගන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒ නිසා හරියට මෙතනදී තීරණය කරන්න මොකක්ද විෂය කියලා යාළුවෝ තෝරගත්තා කියලා අපේ කණ්ඩායම කරන්නේ මේ විෂය නම් මාත් මේක කරන්න ඕන කියලා හිතන්න එපා. මොකද මේක ඔබේ ජීවිතේ ඔබේ අනාගතයත් එක්ක තියෙන තීරණාත්මක දෙයක්. ඒ නිසා එක එක්කෙනා එක එක විෂයන් යෝජනා කරાવી. නමුත් ඔබ කැමති විෂය කරන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. මට වැඩි සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් තිබ්බ අපිත් එක්ක එකට ඉස්කෝලේ හිටපු යාළුවෙක් හිටියා. ඒ යාළුවාගේ පුංචි කාලේ ඉඳන් තිබ්බ බලාපොරොත්තුවක් තමයි නීතිඥවරයෙක් වෙන්න. එයාගේ බලාපොරොත්තුවක් තිබ්බේ නීතිඥාංශයෙන් ඉහළටම යන්න. නමුත් එයාගේ අම්මා සහ තාත්තා උත්සාහ කරේ මෙයාව සයන්ස් වලටම යොමු කරන්න. අම්මට තාත්තා සයන්ස් කරලා තිබෙන නිසා වෙන්නේ නැති
ඒ දෙන්නට ලොකු වමනාවක් තිබ්බා මේ දරුවත් සයන්ස් කරවන්න. නමුත් මෙයාගේ කැමැත්තක් තිබ්බේ නැහැ. ගණිතයේ විද්‍යාවට ඒ සාමාර්ථ දෙකක් තිබ්බ මේ අපේ යාළුවා අම්මගේ තාත්තගේ බලකිරීම පිට එයා උසස් පෙළට කලා විෂය ධාරාව තෝරගන්නේ නැතුව එයා සයන්ස් කරන්න පටන් ගත්තා. ඉතින් එයාගේ හිතේ තියෙන නීතිඥයෙක් වෙන්න ඕනේ කියන එක. නමුත් එතකොට මෙයාට බලහත්කාරයෙන් තමයි මෙයාගේ හිතට සයන්ස් කියන එක කාවද්දන්න වෙන්නේ. ඉතින් අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕන නිසා මෙයා මොකද කරේ සයන්ස් කරා. අවසාන ප්‍රතිඵලය තමයි මෙයා විෂයන් තුනම අසමත් වීම. ඒක තේරුම මේ සයන්ස් කරන කට්ටිය විෂයන් තුනම අසමත් වෙනවා කියන එක නෙවෙයි. දැන් එයාගේ බලාපොරොත්තු ඒක නෙවෙයි. එයාට ඕන නීතිඥයෙක් වෙන්න. එයා කැමති මේ පැත්තට. එයා කැමති නෑ විද්‍යාවට. එයා කැමති මේ කලාවත් එක්ක යන්න. ඒ නිසා අවසාන ප්‍රතිඵලය තමයි විෂයන් තුනටම අසමත් වීම. ඉතින් අවසානයේදී විෂයන් තුනම අසමත් වුණා. අන්න ඊට පස්සේ මෙයා මොකද කරේ? නැවත වතාවක් කලා විෂයන් නැවතේදී විභාගය කරලා පාස් වෙලා අද මේ වෙනකොට නීතිඥවරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමන් කැමති විෂය කරන්න මොකද ඔයා කැමති දේනවා කරන්න කැමති. දැන් ඔයා කැමති විෂයක් තෝරගත්තාම ඔයා ඒක පස්සෙන් දුවනවා. අකමැති විෂයක් තෝරගත්තාම ඔයා ඒක හරියට කරන්නේ නැහැ. ඒ නිසා මම ඔයාට පුංචි මතක් කිරීම දෙකක් කරේ. අංක 1 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මත උසස් පෙළ ප්‍රතිඵල මඳා පවතින්නේ නැත. අංක 2 උසස් පෙළට තෝරාගත යුත්තේ තමා කැමති විෂය. හැබැයි ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතින් මොන විෂය ධාරාව කරත් ඒ කැපකිරීම කරන්න ඕනමයි. දැන් මම එන්නම් මේ අලුත් විෂය ධාරාව පිළිබඳව තාක්ෂණ වේදය නැත්නම් ටෙක්නොලොජි කියන විෂය ධාරාව පිළිබඳව කතා කරන්න. මම පොඩ්ඩක් මතක් කරොත් එහෙම මේ විෂයේ ඉතිහාසය ගත්තොත් මේක ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට හඳුන්වලා දෙන්නේ 2013 දී. 2013 දී තමයි මේක හඳුන්වලා දෙන්නේ. එතකොට ඒ ළමයි විභාගය ලියන්නේ ප්‍රථම වතාවට 2015 දී. A level 2015. එතකොට මේ වෙනකොට මම මේ වීඩියෝ එක කතා කරන අද වෙනකොට තාමත් 2015 විභාගය ලියලා විශ්වවිද්‍යාලෙ ගියපු දරුවෝ ඔයාලගේ අයියලා අක්කලා තාම විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා නැහැ. ඒතකොට ඒ වගේ වෙලාවක තමයි මම මේ ගැන කතා කරන්නේ. මම ඉස්සෙල්ලාම මේ විෂය ගැන මතක් කරන්නම්. විෂය ගැන මතක් කරලා අපි තවත් දේවල් ටිකක් කතා කරමු. ඇයි මෙහෙම විෂය ධාරාවක් ලංකාවට හඳුන්වලා දෙන්නේ? පොතේ ලෝකයේ අද අපි ලංකාව ගත්තොත් එහෙම ප්‍රධාන ව්‍යාපාර නැත්නම් ප්‍රධාන රැකියා ආකාර දෙකක් තියෙනවා. එකක් කාර්මික අංශයේ රැකියා, අනිත් එක තමයි කෘෂි කර්මාන්තයේ සම්බන්ධ රැකියා. එතකොට මේ කාරණා දෙක අපේ ලංකාව තුළ ඔයාලා දන්නවා අද දවසේ දියුණු වෙමින් පවතින විෂයන් දෙකක්. කාර්මික ශාස්ත්‍රය මොකද තාම අපේ ලංකාවේ ඔයාලා දන්නවා සම්පූර්ණ වාහන නිෂ්පාදනය කරන්නේ නැහැ නේද? ලංකාව කියන්නේ හැම දෙයක්ම පිටරටින් කියන රටක් බවට පත් වෙලා හැම තැනම වගා කරන්න පුළුවන්කම තියෙන රටක තාමත් අපේ ලංකාවේ සමහර දේවල් පිටරටින් ගිහින්. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ විෂය ධාරාවක් ලංකාවට හඳුන්වලා දෙනවා. ඒ නිසා ලංකාවේ ඊළඟ අවශ්‍යතාවය වෙනුවෙන් ඊළඟ පරම්පරාව වෙනුවෙන් මේ විෂය ධාරාව හඳුන්වලා දෙනවා. ඇතමුන් පවසනවා මේක මීට අවුරුදු 20කට කලින් ලංකාවේ උසස් පෙළට හෝ සාමාන්‍ය පෙළට විෂය ධාරාවට එකතු විය යුත්තක් කියලා. මොකද මේ විෂය ධාරාවේදී අර සිද්ධාන්ත කරුණු අපි කියන්නේ තියරි විතරක් නෙවෙයි ප්‍රැක්ටිකල් එක යන විෂයක්. ඒ නිසා මේ ටෙක්නොලොජි කරන ළමයි ඒ වගේම තියරි වගේම ප්‍රැක්ටිකල් එක එකතු වෙලා යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ තාක්ෂණ වේදය කියන විෂය කොහොමද තෝරගන්නේ කියලා මම විස්තර කරන්නම්. මොකද උඟක් ළමයින්ට මේ අවබෝධය නැහැ. දැන් ඔයාලා දන්නවනේ ඕනම උසස් පෙළ විෂයක් කරනකොට විෂයන් තුනක් තෝරගන්න ඕනේ. ඒ විෂයන් තුනක් තෝරගන්න ඕන. දැන් ඔයාලා දන්නවා සයන්ස් මැත්ස් කියලා දෙකක් තියෙනවනේ. ඒක ඔයාලා හොඳට දන්නවනේ. ඒ වගේ පුතේ ඔයාලා විෂයන් තුනක් තෝරගන්නකොට ඉස්සෙල්ලාම ඔයා මෙන්න මෙතනින් එක විෂයක් තෝරගන්න ඕන. මේකට අපි කියනවා BST Biosystems Technology. Engineering Technology අපි ET කියලා කියන්නේ BST ET කියලා කියන්නේ. මෙන්න මෙතනින් කොටස් දෙකකින් එකක් ඔයා තෝරගන්න. එතකොට ඔයා තීරණය කරන්න ඕන මම ජෛව පද්ධති තාක්ෂණ වේදී නැත්නම් බයෝසිස්ටම් ටෙක්නොලොජි තෝරගන්නවද ඉංජිනේරින් ටෙක්නොලොජි තෝරගන්නවද කියලා ඔයා තීරණය කරන්න ඕන. එතකොට මේ දෙකෙන් එකක් තමයි ඔයා තෝරගන්න ඕන. මේ දෙකම ඔයාලට තෝරගන්න බෑ. සමහර ළමයි හිතනවා මට මේ විෂය දෙකම කරන්න පුළුවන් කියලා. මේ දෙකෙන් එකක් තෝරගන්න ඕන. එතකොට එක්කෝ මේ විෂය නැත්නම් මේ විෂය තෝරගන්න ඕන. එතකොට මේකෙදි පුතේ තියෙන්නේ
ඇග්‍රි සම්බන්ධ කෘෂි විද්‍යාව සහ ජීව විද්‍යාව සම්බන්ධ කොටස්. දැන් ඔයාලා දන්නවනේ ලෝකයේ මිනිස්සුන්ට ආහාර නැතුව ජීවත් වෙන්න බෑනේ. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒක අපි මේකෙදි කතා කරන්නේ මේ තාක්ෂණය මෙතෙන් කොහොමද යොදන්නේ කියලා. අඩු දැන් ජනගහනය වැඩි වෙනවා. වගා කර හැකි ඉඩම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වැඩි ජනගහනයකට අඩු කාලයකදී අඩු ඉඩ ප්‍රමාණයක් භාවිතා කරලා වැඩි අස්වැන්නක් නිපදවන්නේ කෙසේද? ඒක තමයි ඉතින් මෙතනදී කතා කරන්න සිද්ධ වෙන්නේ. නේද? ලංකාව කියන රටේ කෘෂි කර්මාන්තයේ පැත්ත දියුණු කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ලංකාව වටේටම මුහුදක් තියෙනවා, සාගරයක් තියෙනවා. නේද? ඒ වගේම ලංකාවේ අභ්‍යන්තර ජලාශ තියෙනවා. නමුත් ලංකාවේ තාම අර දීවර කර්මාන්තය ගොඩාක් දියුණු තත්ත්වයක නැහැ. සමහර ලාවට වෙනත් රටවල් වලට මේ ලංකාව තුල ඇති කරන මාළු යවන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒව ගැන තමයි කතා කරන්නේ. සරලව කියනවා නම් අපි කෘෂි කර්මාන්තය කියන එක මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ අමුඩයක් ගහගත්ත මිනිස්සෙක් අර ගොන් දෙන්නෙක් හරක් දෙන්නෙක් බැඳගෙන ඕ කියලා හාන යුගයක් අපිට මතක් වෙන්නේ. නමුත් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි අනාගතයේදී රෝබෝලා භාවිතා කරලා කුඹරක් හාන තත්ත්වයටපත් වෙනවා. එහෙම දෙයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒකනේ තාක්ෂණය යොදා ගන්නවා කියලා කියන්නේ. එතකොට ඉංජිනේරින් ටෙක්නොලොජි එතකොට මේක අපි ගත්තොත් ඊළඟ කොටස මේකෙදි සමහර කට්ටිය වැරදි ආකාරයක අර්ථකථනයක් හිතනවා. දැන් මේ ඉංජිනේරින් ටෙක්නොලොජි කරපුවාම අපිට මේ බැමි බඳින්න, වැල්ඩින් කරන්න, එතකොට වාහන හදන්න තමයි සිද්ධ වෙන්නේ කියන්නේ. නෑ ඔබ උපායධාරී කෝඩ්පත් වෙන්නේ. ඔයාලා එකල නෑනේ කොහොමද ලෝකේ රටවල් වල උපායධාරී බැමි බඳිනවා, උපායධාරී වාහන හදනවා. ඒතර ඒකට අවශ්‍ය දැනුම තමයි මේ කට්ටිය දෙන්නේ. මේකෙදි ඉදිකිරීම් තාක්ෂණය ගැන කියලා දෙනවා. ඒ වගේම විදුලිය පිළිබඳ කියලා දෙනවා. ඒ වගේම රථ වාහන අංශය පිළිබඳ කියලා දෙනවා. ඒ වගේ බොහෝ දේවල් එකතු කරපු විෂයක්. නිසා ඔබට පුළුවන් මේ විෂය හෝ මේ විෂය දෙකෙන් එකක් තෝරගන්න. ඒතර ඔයා තමයි තීරණය කරන්න ඕන මම මොන විෂයද තෝරගන්නේ කියලා. ඒක ඔයාගේ කැමැත්ත. ඒක කාටවත් කියන්න බෑ. ඔයා කැමති විෂය. දැන් ඔයා ඒ O level වලට ඇග්‍රි කරලා තියෙනවා නම් මම හිතන්නේ ඔයාට මේ පැත්ත හොඳයි. මොකද ඔයාලා කෘෂි විද්‍යාව පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවා. එතකොට මේ විෂයන් දෙකෙන් එකක් තෝරගන්න. එතකොට ඒක තමයි ඔයාගේ අර සයන්ස් මැත්ස් තෝරගන්නවා වගේ බයෝ සිස්ටම්ද කරන්නේ ඉංජිනේරින්ග්ද කරන්නේ කියන එක තීරණය කරන්න. දැන් ඒතකොට ඔයා තීරණය කරලා ඉවරයි. ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ SFT Science for Technology තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව. තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව. මේක තමයි මගේ විෂය. මම උගන්වන විෂය Science for Technology. එතකොට මම කියන්නම් මේ විෂයෙන් මොකක්ද කරන්නේ කියලා. එතකොට දැන් මේ දෙකොල්ලම මේ විෂය හෝ මේ විෂය තෝරගන්න හැමෝම පුතේ මේ SFT කරන්න ඕන. කොටින්ම කියනවා නම් ටෙක්නොලොජි ලංකාවේ තෝරගත්තොත් ළමයක් එයා SFT කරන්නම ඕන. මේ විෂයෙන් කරන්නේ ඔයාගේ අනිකුත් විෂයන්ට අදාළ මූලික දේවල් සපයලා දෙන එක. දැන් අපි SFT ගැන මම පොඩ්ඩක් කතා කරන්න. මේ ගැන කතා කරොත් පුතේ මේකේ තියෙනවා ෆිසික්ස් පාඩම් 8ක් තියෙනවා. ෆිසික්ස් පාඩම් 8ක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා කෙමිස්ට්‍රි පාඩම් 6ක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මැත්ස් පාඩම් 5ක් තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා බයෝ පාඩම් 2ක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා IT පාඩම් 4ක් තියෙනවා. ඒක ඔක්කොම බලන්නකෝ 8යි 6යි 14යි 14යි 5යි 19යි 19යි මෙතන 6යි 25යි. එතකොට පාඩම් 25ක් තියෙනවා science for technology වල. එතකොට දැන් මෙතන මේ physics තියෙනවා කිව්වහම chemistry තියෙනවා කිව්වහම කෙනෙක් කල්පනා කරයි 8යි 6යි 14යි බුදුවම්මෝ ඒක නම් හරියන්නේ නැහැ. මම ඕලෙවල් කාලේ මම අකමැතිම කොටස් දෙක කියනවා. ඉතින් මේ physics කියලා කියන්නේ පුතේ මේ chemistry කියලා කියන්නේ අර science maths ළමේ තරම් ඔයාලා ඈතට ඉගෙන ගන්නේ නැහැ. ඔයාලට යනවා මේ combined maths මට නම් බෑ කියලා. මේකේ තියෙන්නේ පුතේ සාමාන්‍ය ඔයා ඉගෙන ගත්ත ඕලෙවල් වලට ඉගෙන ගත්ත maths ටික තව ටිකක් ඉස්සරහට ගෙනියන්න. මම නිකන් කිව්වොත් ඔයාලට maths පාඩම් 5ක් තියෙනවා. එකක් තමයි පුතේ Pythagoras ප්‍රමේය. තව එකක් තමයි පරිමාව වර්ග බලය අපි කියන්නේ. තුන්වෙනි එකට කියන්නේ ත්‍රිකෝණ